නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා පස්වග භික්ෂූන් වහන්සේ අමතා වදාළසේක. පින්වතුන් වහන්සේ කියා ඒ පස්වග භික්ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මේ අනාත්ම ලක්ෂණ දේශනය වදාළසේක. පින්වත් මහණෙනි, රූපය අනාත්මයි. පින්වත් මහණෙනි, ඉදින් මේ රූපය ආත්මය වූයේ නම් මේ රූපය ආබාධ පිණිස නොපවතින්නේය. රූපය තුල මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය. එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් රූපය අනාත්ම වේද, එම නිසා රූපය ආබාධ පිණිස පවතින්නේය. රූපය තුල මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය මෙසේ නොවේවායි කියා ලැබිය නොහැක්කේමය. පින්වත් මහණෙනි, වේදනාව අනාත්මයි. පින්වත් මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්මය වූයේ නම් මේ වේදනාව ආබාධ පිණිස
නොපවතින්නේය. වේදනාව තුල මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවායි කියා ලැබිය හැකි වන්නේය. එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් වේදනාව අනාත්ම වේද, එම නිසා වේදනාව ආබාධ පිණිස පවතින්නේය. වේදනාව තුල මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව මෙසේ නොවේවායි කියා ලැබිය නොහැකේමය. පින්වත් මහණෙනි, සංඥාවද අනාත්මයි. පින්වත් මහණෙනි, ඉදින් මේ සංඥාව ආත්මය වූයේ නම් මේ සංඥාව ආබාධ පිණිස නොපවතින්නේය. සංඥාව තුල මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය. එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් සංඥාව අනාත්ම වේද, එම නිසා සංඥාව ආබාධ පිණිස පවතින්නේය. සංඥාව තුල මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව මෙසේ නොවේවායි කියා ලැබිය නොහැකේමය. පින්වත් මහණෙනි, සංස්කාර අනාත්මයි. පින්වත් මහණෙනි, ඉදින් මේ සංස්කාර ආත්ම වූයේ නම් මේ සංස්කාර ආබාධ පිණිස නොපවතින්නේය. සංස්කාර තුල මාගේ සංස්කාර මෙසේ වේවා, මාගේ සංස්කාර මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය. එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් සංස්කාර අනාත්ම වේද, එම නිසා සංස්කාර ආබාධ පිණිස පවතින්නේය. සංස්කාර තුල මාගේ සංස්කාර මෙසේ වේවා, මාගේ සංස්කාර මෙසේ නොවේවායි කියා ලැබිය නොහැකේමය. පින්වත් මහණෙනි, විඥානය අනාත්මයි. පින්වත් මහණෙනි,
ඉදින් මේ විඥානය ආත්මය වූයේ නම් මේ විඥානය ආබාධ පිනිස නොපවතින්නේය. මේ විඥානය තුල මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නොවේවායි කියා ලැබිය යුතු වන්නේය. එහෙත් පින්වත් මහණෙනි, යම් කරුණකින් විඥානය අනාත්ම වේද, එම නිසා විඥානය ආබාධ පිනිස පවතින්නේය. විඥානය තුල මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය මෙසේ නොවේවායි කියා ලැබිය නොහැක්කේමය. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක් සිතවුද? රූපය නිට්ටය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ස්වාමීනි, රූපය අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම් එය දුකක් හෝ වේද, සැපක් හෝ වේද? ස්වාමීනි, එය දුකකි. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් එය මාගේ කියා හෝ එය මම වෙමි කියා හෝ එය මාගේ ආත්මය කියා හෝ මුලාවෙන් සැලකීම සුදුසුද? ස්වාමීනි, එසේ සැලකීම සුදුසු නැත. පින්වත් මහණෙනි, වේදනාව නිට්ටය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ස්වාමීනි, වේදනාව අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම් එය දුකක් හෝ වේද, සැපක් හෝ වේද? ස්වාමීනි, එය දුකකි. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් එය මම කියා හෝ එය මාගේ කියා හෝ එය මාගේ ආත්මය කියා හෝ මුලාවෙන් සැලකීම සුදුසුද? ස්වාමීනි, එසේ සැලකීම සුදුසු නැත. පින්වත් මහණෙනි, සංඥාව නිට්ටය හෝ වේද, අනිත්‍ය හෝ වේද? ස්වාමීනි, සංඥාවද අනිත්‍යයි.
යමක් වනාහි අනිත්‍ය නම් එය දුකක් හෝ වේද සැපක් හෝ වේද ස්වාමීනි එය දුකකි. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් එය මම කියාවෝ එය මාගේ කියාවෝ එය මාගේ ආත්මය කියාවෝ මුලාවෙන් සැලකීම සුදුසුද? ස්වාමීනි එසේ සැලකීම සුදුසු නැත. පින්වත් මහණෙනි සංස්කාර නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද ස්වාමීනි අනිත්‍යයි. යම් දෙයක් වනාහි අනිත්‍ය නම් එය දුකක් හෝ වේද සැපක් හෝ වේද ස්වාමීනි එය දුකකි. යම් දෙයක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මෙය මම කියාවෝ මෙය මාගේ කියාවෝ මෙය මාගේ ආත්මය කියාවෝ මුලාවෙන් සැලකීම සුදුසුද? ස්වාමීනි එසේ සැලකීම සුදුසු නැත. පින්වත් මහණෙනි විඥානය නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද ස්වාමීනි විඥානයද අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම් එය දුකක් හෝ වේද සැපක් හෝ වේද ස්වාමීනි එය දුකකි. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම් මෙය මාගේ මෙය මම වෙමි මෙය මාගේ ආත්මය වශයෙන් කියාවෝ සැලකීම සුදුසුද? ස්වාමීනි එසේ මුලාවෙන් සැලකීම සුදුසු නැත. එම නිසා පින්වත් මහණෙනි ආධ්‍යාත්ම හෝ වේවා බාහිර හෝ වේවා ගුරුසු හෝ වේවා සියුම් හෝ වේවා හීන හෝ වේවා ප්‍රණීත හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා අතීතයේ නිරුද්ධ වී ගිය හෝ හට නොගත් අනාගතයේ හෝ
හටගත් වර්තමානයේ හෝ යම් කිසි රූපයක් ඇද්ද ඒ රූප සියල්ලම මෙය මාගේ නොවේ මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයි කියා මේ ආකාරයෙන් රූපයෙහි ඇති සැබෑ තත්වයම දියුණු කරන ලද නුවණින් දැක්ක යුතු වන්නේය. පින්වත් මානිනි ආධ්‍යාත්ම හෝ වේවා බාහිර හෝ වේවා ගුරුසු හෝ වේවා සියුම් හෝ වේවා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා අතීතයේ නිරුද්ධ වී ගියා වූ හට නොගත් අනාගතයේ හෝ හටගත් වර්තමානයේ හෝ යම් කිසි විඳීමක් නැද්ද ඒ විඳීම් සියල්ලම මෙය මාගේ නොවේ මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයි කියා මේ ආකාරයෙන් විඳීම් වල ඇති සැබෑ තත්වයම දියුණු කරන ලද නුවණින් දැක්ක යුතු වන්නේය. හිමින්ම ආධ්‍යාත්ම හෝ වේවා බාහිර හෝ වේවා ගුරුසු හෝ වේවා සියුම් හෝ වේවා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා අතීතයේ නිරුද්ධ වී ගියා වූ හට නොගත් අනාගතයේ හෝ හටගත් වර්තමානයේ හෝ යම් කිසි සංඥාවක් ඇද්ද ඒ සංඥා සියල්ලම මෙය මාගේ නොවේ මෙය මම නොවෙමි මෙය මාගේ ආත්මය නොවේයි කියා මේ ආකාරයෙන් සංඥාව තුල ඇති සැබෑ තත්වයම දියුණු කරන ලද නුවණින් දැක්ක යුතු වන්නේය. එමෙන්ම ආධ්‍යාත්ම හෝ වේවා බාහිර හෝ වේවා ගුරුසු හෝ වේවා සියුම් හෝ වේවා හීන හෝ වේවා ප්‍රනීත හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා අතීතයේ නිරුද්ධ වී ගියා වූ හට නොගත් අනාගතයේ හෝ හටගත් වර්තමානයේ හෝ යම් කිසි සංස්කාරයක් ඇද්ද
ඒ සංස්කාර සියල්ලම මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයි කියා මේ ආකාරයෙන් සංස්කාරවල ඇති සැබෑ තත්වයම දියුණු කරන ලද නුවණින් දැක්ක යුතු වන්නේ. හිමින්ම ආධ්‍යාත්ම හෝ වේවා, බාහිර හෝ වේවා, ගුරුසු හෝ වේවා, සියුම් හෝ වේවා, හීන හෝ වේවා, ප්‍රනීත හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා, අතීතයේ නිරුද්ධ වී ගියෝ හට නොගත් අනාගතයේ හෝ හටගත් වර්තමානයේ හෝ යම් කිසි විඥානයක් ඇද්ද, ඒ විඥාන සියල්ලම මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයි කියා මේ ආකාරයෙන් විඥානයේ සැබෑ තත්වයම දියුණු කරන ලද නුවණින් දැක්ක යුතු වන්නේ. පින්වත් මහණෙනි, මාගේ ධර්මය මනාකොට දැනගත්තා වූ ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් සැබෑ තත්වය අවබෝධ කරන විට රූපය කෙරෙහිද අවබෝධයෙන්ම කලකිරේ, වේදනාව කෙරෙහිද අවබෝධයෙන්ම කලකිරේ, සංඥාව කෙරෙහිද අවබෝධයෙන්ම කලකිරේ, සංස්කාර කෙරෙහිද අවබෝධයෙන්ම කලකිරේ, විඥානය කෙරෙහිද අවබෝධයෙන්ම කලකිරේ. කලකිරුණ විට ඒ කිසිවකට නොඇලෙන්නේ වේ. ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇල්ම නැති වී ගිය විට ඒ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්නේය. නිදහස් වූ විට සියලු දුකින් නිදහස් වූයේයි කියා තමා තුලම අවබෝධ ඥානය ඇති වෙන්නේය. ඉපදීම අවසන් විය, නිවන් මඟ සම්පූර්ණ කරන ලදී. නිවන් අවබෝධය පිණිස වෙන කල යුතු දෙයක් නැත්තේ. අනාගතයේ සකස් වන්නා වූ සියලු දුක් නැත්තේයි කියා
අවබෝධ ඥානයම ඇතිවන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතින් යුතු පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ අනාත්ම ලක්ෂණ දේශනය මහත් සොම්නසින් පිළිගත්තාය. මේ ශ්‍රී සද්ධර්මයට සවන් දෙන කල්හි පස්වග භික්ෂූන් වහන්සේලාගේ සිත් කිසිවකට නොබැඳී සියලු කෙලෙසුන්ගෙන් සදාටම නිදහස් වී ගියා. සාදු සාදු.